සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්න සූදානන් වෙන මොහොත. අපේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාලා ධර්ම ශ්‍රවණය කරන සැදැහැවත් ශ්‍රාවකය විසින් මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙන ධර්ම ශ්‍රවණය කරන එක බොහොම වටිනවා කියලා. මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙන කියල සඳහන් කළේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්නයි දේශනා කොට වදාළ. ඒ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට සාකච්ඡා කරන්නේ අපි මුලින් සාකච්ඡා කරපු සූත්‍ර දේශනාවේ දෙවෙනි කොටස. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන විතක්ක සණ්ඨාන කියන සූත්‍ර දේශනාවේ පළවෙනි කොටස අපි කලින් සාකච්ඡා කරන්න යෙදුණා. එහි දෙවැනි කොටස තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි ධර්ම දේශනාව අපි නිමා කරන්න යෙදුණා විතක්ක සණ්ඨානයෙන් කරපු දේශනාව. මේ භාවනා කරන භික්ෂූන් වහන්සේ නමකට ඇතිවෙන අකුසල චෛතසික ධර්මයන් යටපත් කරන්නේ කොහොමද, නැත්තම් මැඩගන්නේ කොහොමද කියන කාරණාවයි මේ සූත්‍රයෙන් සාකච්ඡා කළේ. සත්වයේ කෙරෙහි මෝහයක් ඇති වුණොත්, විශේෂයෙන් භාවනා වඩනකොට ඡන්දය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල ධර්මයන් විටින් විට හිතට බලපෑම් කරනවා. ආන් එහෙම අකුසල මූලයක් එළඹුණොත් ඒ අකුසල මූලය ඉවත් කරගන්නේ කොහොමද කියන කාරණාව තමයි සාකච්ඡා කළේ. ඒකට බුදුරජාණන් වහන්සේ ක්‍රම 5ක් දේශනා කරලා තියෙනවා. විතක්ක සණ්ඨාන කියලා කියන්නේ ඒ ක්‍රම 5. එතකොට අපි කලින් දේශනාව නිමා කළා මේ සත්වයේ කෙරෙහි මෝහයක් ඇති වුණා. ඒක නැති කරගන්නේ කොහොමද? ඒ සඳහා අසුභ භාවනාව වඩන්න කියලා අපි විස්තර කරන්න යෙදුණා. අට කතාවත් සූත්‍රයත් දෙකම මුල් කරගෙන මේ දේශනාව සිදු කරන නිසා අපි ඊළඟට සාකච්ඡා කරමු මේ සංස්කාරයක් කෙරෙහි යම් අකුසල විතර්කයක් ඇති වුණොත් ඒක මැඩගන්නේ කොහොමද කියන කාරණා. මොනවද මේ සංස්කාර කියලා කියන්නේ? සත්වයක් නැති යමක් තියෙනවා නම් සංස්කාරය. මේ මේසය, ඉඳගෙන ඉන්න කොට්ටි, වාඩි වෙලා ඉන්න පුටුව ආදී මේ දේවල් ඔක්කොම අයිති වෙන්නේ සංස්කාර කියන ගණයේ. එතකොට මේ සංස්කාර සම්බන්ධයෙන්ුත් අපිට ලෝභසිත පහළ වෙනවා. මේක හොඳයි, මේක ලස්සනයි, මේක සිනිදුයි, මේක සැහැල්ලුයි, මේ වගේ ලෝභසිත මේ සංස්කාර කෙරෙහි ඕන තරම් අපිට පහළ වෙනවා. ඇඳුම පිළිබඳවත් එහෙමයි. නිදාගන්න ඇඳ ගැන, කොට්ටි ගැන, උයන භාජන පිළිබඳව, යාන වාහන පිළිබඳව සංස්කාර උපදිනවා.
ආන්ගේ සංස්කාරයන් කෙරෙහි ඇතිවෙන ලෝභය නැති කරන්නේ කොහොමද? සඳහන් කළා මේ දේවල් වලට ස්ථීර පැවැත්මක් නැහැ. ඒ කිසි දෙයකට ස්ථීර පැවැත්මක් නැහැනේ. එතකොට ස්ථීර පැවැත්මක් නැති දෙයක් ගැන තමයි මම මේ ලෝභ කරන්නේ කියන කාරණාව මෙනෙහි කරන්න කියලා කියනවා. අනිත්‍යයි කියලා හිතහම ඒ ගැන තියෙන රාගය නැති වෙලා යනවා කියලා සඳහන් කරනවා. සත්වයෙක් කෙරෙහි ද්වේෂය ඉපදුනහම ආඝාත පටිවිණය කකචූපම අවවාදය මෙනෙහි කරලා චින්තාමය වශයෙන් වඩල මෛත්‍රී වශයෙන් භාවනාව වඩන්න කියලා කියනවා. යතර පිණිස සඳහන් සත්වයෙක් කෙරෙහි ද්වේෂයක් ඉපදුනහම ආඝාත පටිවිණය ක්‍රමය මතක් කරන්න කියලා කියනවා. කකචූපම අවවාදය භාග්‍යවතුන් වහන්සේ මේ නිවනම හොයාගෙන යන උත්තමයෙකුට පැහැදිලි කරපු කරුණ. අපිට මනුස්සයෝ දැක්කත් ද්වේෂය උපදිනවා. වෙනත් තිරිසං සතෙක් දැක්කහමත් ද්වේෂය උපදින අවස්ථා තියෙනවා. නමුත් මේ ද්වේෂය කියලා කියන්නේ ඒ තරම් හොඳ ධර්මතාවයක් නෙමෙයිනේ. ද්වේෂය කියලා කියන්නේ ඊටාම භයානක ධර්මතාවයක්. කොයියම්ම ක්‍රමයකින් හරි හිතේ උපදින ද්වේෂය පාලනය කරන්න අපි උත්සාහ කරලා තියෙන්න ඕනේ. මොකද පින්නතුනි කරුණු දක්වලා තියෙනවා. යම් කෙනෙක් ද්වේෂ සහගත වෙලාවක මරණයට පත් වුණා. ද්වේෂයෙන් ඉන්න වෙලාවක මරණයට පත් වුණා. එක්කෝ සතර අපායේ තැනක උපදිනවා. සතර අපායේ නිරේ උපදිනවා. එහෙම නැත්තම් යකෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. ඔය නයි පොළොංගු ආදී සර්පයෝ විස සහිත සත්තු ගෝනුස්සු මකුළු මේ විස සහිත සත්තු වෙලා ඉපදෙන්න තියෙන අවකාශයත් ඊටාම වැඩි ද්වේෂ සහිතව මරණයට පත් වුණා. අන්න ඒක නිසා ද්වේෂය කොහොමත් ජීවිතයකින් මැඩගන්න එකම වටිනවා. ද්වේෂය නිසා බොහෝ අකුසල් කරනවා. සමහරලාට ද්වේෂය උත්සන්න වෙච්ච කෙනෙක් කතා කරන්නේ කාටද කියලාව තේරෙන්නේ නැති වෙනවා. සමහරට මවටත් බනිනවා, පියාටත් බනිනවා, භික්ෂූන් වහන්සේලාටත් බනිනවා. සමහර අය බුදුරජාණන් වහන්සේට පවා බනිනවා. ද්වේෂය නිසා සිදු කරගන්න අකුසල් සීමාවක් නැති වෙනවා. අන්න ඒ නිසා මේ ද්වේෂය පාලනය කරන එක කොහොමත් හොඳයි. එතකොට මෙතන සඳහන් කළානේ ආඝාත පටිවිණය කකචූපම අවවාදයේ මෙනෙහි කරලා චින්තාමය වශයෙන් වඩලා මෛත්‍රී වශයෙන් භාවනාව කරන්න කියලා. මේ ද්වේෂය පාලනය කරන්න. එහෙනම් මොකක්ද ආඝාත පටිවිණය ක්‍රමය කියලා කියන්නේ? මේ ආඝාත පටිවිණය සූත්‍රය දේශනා කරලා තියෙන්නෙම ද්වේෂය ගැන. ද්වේෂය නැති කරගන්න පාවිච්චි කරන ක්‍රම මේ සූත්‍රයේ තියෙන. පළවෙනි ක්‍රමයක් මෙහෙම දේශනා කරලා තියෙනවා. යම් පුද්ගලයෙකුගේ කාය සමාචාරය හොඳ නෑ. නමුත් වචී සමාචාරය ඊටාම හොඳයි. කාය සමාචාරය හොඳ නෑ කියලා කියන්නේ හැසිරීම අන්තිම නරකයි. නමුත් කතා කරනකොට කෙනෙකුට පුදුම ලෙන්ගතුකමක් තියෙන්නේ. පුදුම බය අඩු ගතියක් තියෙන්නේ. පුදුම නිහතමානී බවක් තියෙන්නේ. පුදුම කීකරුකමක් තියෙන්නේ. කතාවෙන් ඊටාම ඉහළයි. ඕන කෙනෙකුගේ අනුකම්පාව දිනා ගන්න. ඕන තැනක යමක් කතා කරලා යමක් කරගන්න ඔහුට පුළුවන්. හැබැයි කායික හැසිරීම නම් ඊටාමත්ම නරකයි. දැන් එතකොට අපිට මේ පුජ්‍යලයා ගැන තරහ එනවා. මොකද එයාගේ හොඳ පැත්තකුත් තියෙනවා, නරක පැත්තකුත් තියෙනවා. ඉතින් අර නරක පැත්ත ගැන හිතනකොට හිතන්න තරහ එනවා. නමුත් දේශනා කරනවා ඒ නරක පැත්ත ගැන හිතන්න යන්නම එපා කියලා.
එයාගේ හොඳ පැත්ත ගැන විතරක් හිතන්ට. එතකොට අපිට තරහයින්නේ. මේකට උදාහරණයට තව කරුණු භාගිතුන් වහන්සේ දේශනා කරපු හැටියට සාරිපුත්තයන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. පළවෙනි කාරණාවට උදාහරණය සිහිපත් කළොත් භික්ෂූන් වහන්සේ නමක් පාරි වඩිනවා. පාරි වඩිනකොට රෙදි කෑල්ලක් තියෙනවා බිම වැටිලා. අයිතිකාරයෙක් නෑ. ඊට පස්සේ මේ භික්ෂූන් වහන්සේ මේ රෙදි කෑල්ල කකුලෙන් දිගාරිනවා. දිගෑරලා බලහම රෙදි කෑල්ල එක පැත්තක් දිරලා හොඳ නෑ. නමුත් තව පැත්තක් හොඳයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කරන්නේ රෙදි කෑල්ල අරගෙන රෙදි කෑල්ල ඉරලා අර දිරාපු පැත්ත විසි කරනවා. හොඳ කෑල්ල අරගෙන යනවා සිවුරක් මහන වෙලාවක මහගන්න එකතු කරගන්නට. එතොට නරක කෑල්ල විසි කළා. ආං ඒ වගේ කාය සමාචාරය හොඳ නැති වචී සමාචාරය හොඳ පුද්ගලයෙක් මුණ ගැහුණ හම අර ස්වාමීන් වහන්සේ රෙදි කෑල්ලි දිරාපු කොටස විසි කලා වගේ ඔහුගේ කාය සමාචාරයේ පැත්ත ගැන කල්පනා කරන්න නැතුව වචී සමාචාරය ගැන කල්පනා කරනවා. කල්පනා කරලා ඔහු කෙරෙහි උපදින්න තියෙන ද්වේෂ සිත මැඩගණ්ඩ කියලා දේශනා කළා. ඒ ද්වේෂයේ මැඩගන්නි කාට යහපතක් උදෙසාද? තමන්ට යහපතක් උදෙසා. දෙවැනි කාරණාව පැහැදිලි කරනවා වචී සමාචාරය හොඳ නෑ. දැන් කලින් කෙනාගේ වචී සමාචාරය ඉතාම හොඳයි. දැන් මෙයාගේ වචී සමාචාරය හොඳ නෑ. කතා කරන්නේ කාටද? කතා කරන්නේ කවුරු එක්කද කියන කාරණාවල් එකක්වත් මෙයට වැටහෙන්නේ නැහැ. නිසා අකුසල්ම කරගන්නවා. නමුත් කාය සමාචාරය හොඳයි. තැනක හැසිරෙන්න ගෞරවය ආරක්ෂා කරගන්න හොඳට දන්නවා. එතකොට ඒ හොඳ පැත්ත ගැන එයාගේ කල්පනා කරන්න කියලා කියනවා. තුන්වෙනි පුද්ගලයෙක් ඉන්නවා කාය සමාචාරය හොඳත් නෑ වචී සමාචාරය හොඳත් නෑ නමුත් සමහර වෙලාවක ශ්‍රද්ධාව තියෙනවා. කයේ හැසිරීමයි වචනයයි දෙකම හොඳ නෑ. හැබැයි වෙලාවකට ශ්‍රද්ධාව තියෙනවා. වෙලාවකට අපි දකිනවා ඔහු ගිහිල්ලා බණ අහනවා. තව වෙලාවක අපි දකිනවා බුදුන් වඳිනවා. තව වෙලාවක අපි දකිනවා භාවනා කරනවා. තව වෙලාවක ගිහිල්ලා මල් නෙලනවා. මේ වගේ හොඳ ගතිගුණ විටින් විට පේන්න තියෙනවා. ඔහු කෙරෙහි ද්වේෂයක් ඇති වෙනකොට අර ඔහුගෙන් දැකපු හොඳ ගතිගුණය මෙනෙහි කරලා ඔහු කෙරෙහි උපදින ද්වේෂසිත පාලනය කරගත්තොත් කාටද ලාභ? තමන්ට ලාභයි. ඒ අනුන් නිසානේ මේ අපායට යන්න හදන්නේ. ඒ නිසා තමන්ට ලාභයි ඒක දැනගත්තොත්. හතරවෙනි ක්‍රමය කයේ හැසිරීම හොඳත් නෑ වචනේ හැසිරීම හොඳත් නෑ. ශ්‍රද්ධාවත් නෑ විදර්ශනා වඩන්නෙත් නෑ බණහන්නෙත් නෑ සර්වාකාරයෙන්ම ඔහු ගැන පැහැදෙන්න ක්‍රමයක් ඇත්තෙම නෑ. හැම පැත්තම හොඳ නෑ. නමුත් මොහු කෙරෙහි උපන් ආඝාතයත් නැති කරගත යුතුයි කියන දේශනා කරනවා. ඒ පුද්ගලයා කෙරෙහි උපදින දේශයත් පාලනය කරගන්න ඕනේ. මොකටද? මගේ යහපත උදෙසා. මම මට ආදරෙයි නම් මේ කිසිම පැවැත්මක් හොඳ නැති පුද්ගලයෙක් කෙරෙහි ද්වේෂයක් ඇති කරගෙන ඇයි මම විසින් මාව විනාශ කරගන්නේ කියන කාරණාව හැම වෙලාවෙම ඉස්මතු කරගන්න ඕනේ. අවසාන පුද්ගලයා ගැන කතා කරනවා ඔහු සර්වාකාරයෙන්ම හොඳයි. කාය සමාචාරයත් හොඳයි වචී සමාචාරයත් හොඳයි. එදිනෙදා හැසිරීමේ හැම ක්‍රියාවක්ම හොඳයි. බණත් අහනවා ශ්‍රද්ධාවත් තියෙනවා භාවනත් කරනවා මේ හැම පැත්තක්ම හොඳයි. සමහරුන්ට එවන් අය කෙරෙහි ද්වේෂයක් ඇති වෙනවා. හැබැයි ඒ ද්වේෂය නම් විශේෂයෙන් නැති කරගන්න ඕනේ. මොකද මේ සර්වාකාරයෙන්ම හොඳයි කියලා කියන්නේ ඊටාම ගුණවත් පුද්ගලයෙක්. ඉතින් ගුණවතෙක් කෙරෙහි ද්වේෂයක් උපදවනවා කියලා කියන එක සාමාන්‍ය ද්වේෂයේ උපදිනාට වඩා හරි භයානක ප්‍රතිඵල උදා කරලා දෙන්න පුළුවන් නිසා හැම පැත්තෙම
ඔහු කෙරෙහි යහපත් විදිහටම දකින්න ඕනේ කියන කාරණාව පැහැදිලි කරනවා. ඉතින් මේ විදිහට කරුණු හිතලා ද්වේෂය පාලනය කරන්න කියනවා. ඊළඟට කකචූපමාවවාදය. මේ සඳහන් කළේ ආඝාත පටිවිනී සූත්‍රයේ කරුණු 5 කෙටියි. කකචූපමාවවාදය කියලා කියන්නේ කකච කියන්නේ කියතට. එතකොට කියතක් උපමා කරලා කරපු දේශනාව කකචූපමාවවාදය. කකචූපම සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා. මේ සූත්‍රයෙන් සඳහන් කරන්නේ කෙනෙක් ඇවිල්ලා තව කෙනෙක් කියතෙන් කපනවා. හරහට ඉරනවා කියතෙන්. හිතන්නකො මේ කියතෙන් ඉරණකොට කොහොම වේදනාවක් තියෙයිද කියලා. අපි දකිනවා අර ගස් කපන කියතක් තියෙනවා අපි කියන්නේ බණ්ඩි කියත් කියලා. දෙන්න දෙපැත්තෙන් ඉඳගෙන දෙපැත්තට ඇදලා ගස් කපන කියතක්. අද නම් යාන්ත්‍රිකව ක්‍රියාත්මක වෙන කියතුත් තියෙනවා. ඉතින් අර විදිහට දෙන්නෙක් දෙපැත්තෙන් කියත අරගෙන යම් පුද්ගලයෙක් දෙකට කැපුවොත් ඒ කියතේ දැති අපි දැකලා තියෙනවා. කැපෙන හැටි දැකලා තියෙනවා. කොයි වාගේ වේදනාවක් ගෙන දෙයිද කපනකොට. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යමෙක් කියතෙන් දෙකට කැපුවත් තමාව කපන පුද්ගලයන් පිළිබඳවවත් ඔවුන්ට තමාව කපන්ට උපදෙස් දුන්න පුද්ගලයන් පිළිබඳවවත් දේශසිතක් නම් ඇති කරගන්න එපා. මොකද මම දේශසිතක් ඇති කරගෙන කෑකෝ ගැහුවත් මේ පුද්ගලයෝ මාව කපන එක නතර කරනවද? තව මොහොතින් දෙකට කපලා මරනවා. එතකොට මේ විනාඩි ගණනකටයි දැන් මේ දේශසිත. ඉතින් ඒ වෙලාවේ කොහොම ද්වේෂය ඇති වෙන්න පුළුවන්ද? මිනිස්සුયો තරහ ගියහම නොඑක් දේවල් කියනවා. මම මැරිලා සතෙක් සර්පෙක් වෙලා හරි ඉපදිලා ඇවිල්ලා කනවා කියලා දේශ කරනවා. තවත් භයානක විදිහට වෛර කරනවා. සමහරලාට ඒදී එහෙම්මම වෙනවා. වෛරයක හැටි. පිනතින ඒක සුළුපටු නැහැ. අර අපේ ශාසනයේ 4 දෙනෙක් ඉන්නවා එළ දෙනක් විසින් ඇනලා මරණයට පත් කළා. දන්නවා අපි ඇයි. එක්කෙනෙක් දාරුචීරිය මහරහතන් වහන්සේ. අනිත් කෙනා අනාගාමී වෙලා හිටපු පුක්කුසාති භික්ෂුව. අනිත් කෙනා සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් වෙච්ච සුප්පබුද්ධ කුට්ටි. අනිත් එක්කෙනා තම්බදාටික චෝර. මේ 4 දෙනාම මරන්නේ කවුද? එළ දෙනා. එළ දෙනක් කියන්නේ යක්ෂණිය. ඒ යක්ෂණිය ළඟට එනකොට එන්නේ එළ දෙනකගේ වෙස් අරගෙන. එතකොට ඇයි මේ 4 දෙනාව මේ විදිහට මරණයට පත් කළේ? එකම ආකාරයෙන්. මේ 4 දෙනාම පෙර සංසාරේ එකට හිටපු මිත්‍රයෝ. බොහෝම සල්ලි තිබුණ අය. ධනවත්. නමුත් ඒ අය කළේ අනික් අය පින්කම් කරනකොට තමන්ගේ මිල මුදල් යොදාගෙන රාරක්කු බිබී විනෝද වෙච්ච එක. අනික් අය පින්කම් කරන්න යෙදෙනකොට අපි මොනවද කරන්නේ? එක්කෙනෙක් යෝජනා කළා අපි සුරාපානය කරමු කියලා. ඒකට එකඟ වුණා 4 දෙනා. අනිත් 3 දෙනා. ඉතින් සුරා අරගෙන ගිහිල්ලා විනෝද වෙන්න කල්පනා කරලා එක්කෙනෙක් යෝජනා කළා තනියම සුරාපානය කරලා විනෝද වෙනවට වඩා අපි කාන්තාවකුත් අරගෙන යමු කියලා. ඒ නිසා වෛශ්‍යා ස්ත්‍රියක් හොයාගත්තා ඇයට හවසට මුදල් ගෙවන පොරොන්දුවට. දවසම ඇයත් එක්ක විනෝද වෙලා හවස ඇයට මිල මුදල් ගෙවන්න ලෑස්ති වෙන වෙලාවේ කෙනෙක් යෝජනා කළා මැය අපිත් එක්ක හිටිය බව අපි දන්නේ. ඒ නිසා මැයට මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. මැය මරලා දාලා යන්න කියලා. ඒකට කාන්තාව අහගෙන හිටියා. ඉතින් මේගොල්ලෝ 4 දෙනා එකතු වෙලා කාන්තාව මැරුවා අන්තිමට. ඇගේ තිබිච්ච ආභරණ ටිකත් ගලව ගත්තා. හැබැයි ඒ වෙලාවේ ඇය මේ අයට වෛර කළා. ඇය ප්‍රකාශයක් කළා උපදින භවයක් ගානේ
මං තොපි මරනවා කියලා. ඉතින් නොයෙක් අවස්ථාවල් වල ඇය නිසා මරණයට පත් වුණා. මේ අයත් කරපු අපරාධය නිසා බොහෝ ආත්මවල නිරාදුක් වින්දා. සතර අපායේ දුක් විඳලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ 4 දෙනාම ඉපදුනා මනුස්ස ලෝකේ. එයින් එක්කෙනෙක් දාරුචීරිය මහරහතන් වහන්සේ. දැන් බලන්නකො පින්නතුනි වෛරය මේ ද්වේෂය කොච්චර භයානකද? දැන් අර තැනැත්තිය තමයි යක්ෂණියක් වෙලා ඉපදිලා එළදෙනකගේ වෙස් අරගෙන කාවද ඝාතනය කළේ? රහතන් වහන්සේ නම. එදා වැරදි කළා වුණාට මෙදා රහතන් වහන්සේ නම. එතකොට ආනන්තරීය පාප කර්මය. අනාගාමීන් වහන්සේ නමක් ඝාතනය කරලා මහා භයානක කුසලයක් කරගත්තා. සෝවාන් වහන්සේ නමක් ඝාතනය කරලා නැවත එවන්ම කුසලයක් කරගත්තා. පෘථග්ජන එක්කෙනා හිටියේ තම්බදෑටික චෝරය. මේ 4 දෙනා ඝාතනය කරලා මේ යක්ෂණිය අදත් අවීචී දුක් විඳිනවා. නමුත් 4 දෙනාගෙන් එක්කෙනෙක් සදහටම සංසාරයෙන් මිදිලම ගියා. පුක්කුසාති මහරජුරුව පුක්කුසාති භික්ෂුව අනාගාමී නිසා බඹලොව උපදිනවා. සෝවාන් වහන්සේත් දෙව්ලොව උපදිනවා. තම්බදාටික චෝර හොරෙක් නමුත් මේ වෙනකොට ඉන්නේ දිව්‍ය ලෝකේ. සාරිපුත්තයන් වහන්සේට ධනක් පූජා කරපු නිසා. හොරෙක් සහ මිනිමරුයි. නමුත් දානීය ආනිසංසය ඉහළට ආවා. මැරෙන වෙලාවේ. නමුත් අර තැනැත්තිය අවීචී දුක් විඳිනවා. දිගින් දිගටම ගියපු බද්ධ වෛරයක්. කාලි යක්ෂණියගේ කතාවෙත් ඒකම තමයි තියෙන්නේ. එනම් භික්ෂුවට දේශනා කළා කියතෙන් දෙකට කපනකොට ඌට වෛර කරන්න එපා කාටවත්. මොකද පින්නතුනි මේ වෙලාවේ තියෙන්නේ කියතෙන් කැපෙන වේදනාව විතරයි. ඒක තියෙන්නේ ඊටාම සුළු මොහොතයි. ඒත් එක්කම මැරෙනවා. ද්වේෂයේ සහිතව මැරිලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් නිරයවල් වල දුක් විඳින්න වෙනවා. තිරිසන් ලෝකවල දුක් විඳින්න වෙනවා. මොකද මං ද්වේෂයෙන් හිටියට මට නැගිටලා මේ පිරිසට පහර දෙන්න නෙමෙයිනේ. බේරිලා දුවන්න නෙමෙයිනේ. ඉතින් මෙතෙන්ට හිත හදාගන්න එක පාරම පුළුවන්කමක් නැහැ. කාලයක් තිස්සේ පුරුදු කරලා ප්‍රගුණ කරලා හදාගත්ත හිතක් තියෙන කෙනෙකුට තමයි තමන් කියතෙන් කපන කොටත් මෛත්‍රී සහගත වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතෙන්ට දියුණු වෙන්න කියලා කිව්වේ මේ ද්වේෂය කියන්නේ තරම්ම භයානක දෙයක් නිසා. නමුත් මිනිස්සුන්ට කේන්ති ගියහම නොකරන දෙයක් නෑ. පස්සේ පසුතැවුණ කියලා කරපු අකුසල් ආපහු ගන්න පුළුවන්කමක් නෑ. ඒක විඳවන්නම සිද්ධ වෙනවා. ඒ නිසා ද්වේෂයෙන් මගහරින්න භාග්‍යවතුන් වහන්සේ පුදුම විදිහට අවවාද කළා. අපි පින්නතුන් අහලා තියෙනවා ශාන්තිවාදී තාපසතුමා කලාබු රජුරු අතපය කැපුවා. කන් නාසා කැපුවා. එහෙම කපකපා තාමත් ශාන්තිය තියෙනවද? තාමත් ඔබ කවුද? එහෙම අහනකොටත් සඳහන් කළේ මහරජය මං තාමත් ශාන්තිවාදී. තමන්ට මේ තරම් අකට යුතුකමක් කරන රජ්ජුරුව පිළිබඳව අල්ප මාත්‍ර ද්වේෂයක් නෑ. අන්තිමට ශාන්තිවාදී තාපසතුමා ලේවලින් නෑවිලා. නිකන් කොට කෑල්ලක් වගේ. අත් දෙකත් නෑ, කකුල් දෙකත් නෑ, කන් දෙකත් නෑ, නහයත් නෑ, තනි කරම ලේ ගොඩක. තාමත් ඒ ශාන්තිය තියෙනවාද? රජ්ජුරුව අහනවා. එලේ සඳහන් කළා මහරජය ඔබ හිතන්නේ මගේ ශාන්තිය මගේ අතපයවල තියෙනවා කියලාද? ඒ වෙලාවේ රජුරවන්ට කේන්ති ගිහලා පපුවට පාරක් පයින් ගැහුවා. උඹේ ශාන්තිය අල්ලලා උඹම තියාගන්න කියලා. පයින් ගහලා රජුරෝ යන්න ගියා. ඉතින් තාපසතුමාට පේන මානේ දක්වා නම් රජුරු මහ පොළොවේ ඇවිදගෙන ගියා. එතනින් එහාට මොහොතක් යනකොට මේ මහ පොළොව ඈත් වෙලා කලාබු රජ්ජුරු අවීචයට අරන් ගියා. මේ තරම්
උසස් ගුණ තියෙන තවුසෙකුට මේ කරපු අපරාධය ඒ අපරාධය කරපු මේ මහපෞකාරයා ඔසවගන්න එක මේ මහපොලෝට හරියට නිකං බරක් වගේ. එනිසාම රජු යන පාරි මහපොලෝ දෙපැත්තට ඇත්තෙනවා. එත් එක්ක මොහු අවිච්චිට වැටුණා. ඇමතිවරයෙක් ඇවිල්ලා ශාන්තිවාදී තාපසතුමාව සෝදලා පිරිසිදු කරලා බෙහෙත් ගල්වලා ස්වාමීනී ඔබ වහන්සේට යම් අපරාධයක් කළා නම් යම් කෙනෙක් ඔහු පිළිබඳව අමනාප වෙනවා මිසක් මේ රටවැසිය ගැන නම් අමනාපයක් ඇති කරගන්න එපා. මොකද අමතිවරයා දන්නවා මේ තාපසයා මොන තරම් ගුණවත්ද කියලා. සඳහන් කළා නෑ ඒ රජු කෙරෙහිවත් මගේ සිතේ අල්ප මාත්‍ර දේශයක් නෑ. ශාන්තිවාදී තාපසතුමා මරණයට පත්වෙලා දෙව්ලොව උපදිනවා. ඉතින් ඉවසන්ඩ පුළුවන්කම තිබුණා. ඒ තරං අපරාධ කරනකොටත් ඉවසුවේ මනා පුරුද්දක් ඇති කරලා තිබුණ නිසා. ඒ වෙලා ද්වේශයක් තිබුන්නන් මැරිල ගිහිල්ල උපදින්නේ සතර මහා පායි. නමුත් මෛත්‍රියම තිබුණ නිසා මැරිච්ච ගම බඹලෝ උපත්තිය ලැබුවා. එනිසා මේ කරුණු පැහැදිලි කරනකොට මේ ද්වේශය නැති කරගණ්ඩ මේ තරං අවවාද කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඒ නිසා. නමුත් අපි ඉතාම සුළු දේටත් කේන්ති අරගන්න. මුලාව නිසා. සමහරලාට පාරය යන වෙන කෙනෙක් නිසා අපි කේන්ති ගන්නවා. පාරය යන මිනිහෙක් වාහනයක හයියෙන් යනවා. අපි ඒ මිනිහටත් බනිනවා. තව කෙනෙක් ඉතා හෙමින් යනවා. එනිසා අපිට යන්ඩ පරක්කුයි අපි ඒ මිනිහටත් බනිනවා. කෙනෙක් හදිසියේ පාර පයිනවා. අපි ඒ මනුස්සයටත් බනිනවා. කෙනෙක් හදිසියේ පාරහරහ වාහනයක් හරවනවා. අපි ඒ මනුස්සයටත් බනිනවා. නමුත් අර මනුස්සය මොකවත්ම දන්නේ නැ මේ කෑගහන්නෙත් අපි බනින්නෙත් අපි රත්වෙලා ඉන්නෙත් අපි දේශයත් අපි ගාව අර පුද්ගලය මුකුත් දන්නේ. අපි අපිටම මහා හානියක් කරගෙන. ඉවසීම ටිකක් ප්‍රගුණ කරලා නැතිහින්ද. ඉවසීමෙන් සැනසීම කියන වචනය ධර්මය තුළින් ඕන තරං හල තියෙනවා. ඒ නිසයි මෙච්චර අවවාද කරලා තියෙන්නේ මෙ ද්වේශ සිත පාලනය කරගන්න. ඊළඟට භාගිතුන් වහන්සේ දේශනා කරනවා ආඝාත පටිවිනය සූත්‍රවල විශේෂයෙන් අට්ට කතාව ඒ පුද්ගලයා කෙරෙහි උපන් ආඝාතය නැති කරලා මෛත්‍රී ධ්‍යානම වඩන්න කියලා. මොකද ධ්‍යාන මට්ටමේදී තමයි කියන්න පුළුවන් වෙන්නේ ආඝාතය සම්පූර්ණයම නැති කලා කියලා. මගේ හිතේ තියෙන දේශය මම දැන් සම්පූර්ණයම නැති කරලා ඉන්නේ කියල කියන්න පුළුවන් වෙන්නේ ධ්‍යාන මට්ටමට අවට පස්සේ. එහෙම නැත්තං අපට තාම ද්වේශය මේ කියන තරම් නැති කරන්න බෑ. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරනවා නමුත් දේශයේ සම්පූර්ණයෙන් නැති කරන්න අපිට තාම බෑ. ධ්‍යාන මට්ටමට අවට පස්සේ තමයි මේ ද්වේශය දැන් අපි පාලනය කළා නැති කළා කියන කාරණාව යම් ප්‍රමාණයකට හෝ දැනගණ්ඩ පුළුවන්කම තියෙන. ඊළඟට පින්නොත්තින මේ සංස්කාර ගැන සඳහන් කරනකොට නැවත පැහැදිලි කරනවා අපිට තරහයින හැටි. අපි ගෙම කනුවක් තියෙනවා. අපි කනුව ළඟින් යනකොට අපි කකුල හැප්පෙනවා කනුව. සමහරලාට අපි කකුලි කුඩා ඇගිල්ල එහෙම බොහෝ දේවල් වල හැප්පෙනවා. ගේ ඇතුළේ ඇඳ කකුලෙත් හැප්පෙනවා. පුටු කකුලෙත් හැප්පෙනවා. දොරපියනෙත් හැප්පෙනවා. ඉතින් හැප්පුනහම අපිට හරියට තරහයිනවා වේදනාවත් එක්ක. සමහරලාට කවුරු හරි මොකක් හරි භාණ්ඩයක් එළියට ඇදලා තමන්ගේ කාරණාව කරගෙන ඒක එතනම දාලා ගිහිල්ලා. ඒක හැප්පිලා එතකොට යකඩටත් බැනලා නැත්නම් හැප්පුණ දෙයටත් බැනලා එක්ක අල්ලලා විසි කරලා අපි අනික් අයටත් දොස් කියලා මහා කේන්තියකට පත් වෙනවා. නැත්නම් ওই දුරකථන සමහරලාට ක්‍රියාත්මක වෙන්නේ. සමහරලාට හඬ ඇහෙන්නේ. සමහර වෙලාවට පැහැදිලි නෑ. අපිට ඒ ගැනත් තරහ යනවා. සමහර අය කතා කරලා දුරකථන පොළවේ ගහනවා. ඇහෙන්නේ කියලා. ඉතින් මේ දැන් කවුරු කෙරෙහිද දැන් මේ ද්වේෂය ඇති වෙලා තියෙන්නේ?
ආන් ඒ නිසා සඳහන් කරනවා ඒ විදිහට කකුල වැදුනහම එහෙම නැත්නම් කටුවක් ඇනුනහම කුණු දූවිලි ඇඟේ තැවරුනහම අපිට ද්වේෂය ඉපදුනොත් ප්‍රශ්නයක් අහන්න කියලා කියනවා නුඹට කුමක් සම්බන්ධයෙන්ද ද්වේෂය ඉපදිලා තියෙන්නේ? පඨවිය කෙරෙහිද ආපෝ ධාතුව කෙරෙහිද? දැන් මොනවද අර උපකරණ වල තියෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙන්නේ. දැන් මේ තරහ ගත්තේ කාටද? දැන් දොරේ හැප්පුණා. දැන් දොරේ තියෙන්නේ ඔය සතර මහා භූතම තමයි. දැන් ඒතකොට දැන් මේ පඨවිය කෙරෙහිද උඹ තරහ ගත්තේ? ආපෝ ධාතුව කෙරෙහිද තරහ ගත්තේ? තේජෝ ධාතුව කෙරෙහිද වායෝ ධාතුව කෙරෙහිද මේ කේන්තිය? ආන් එහෙම අහන්නේ. ඔබ දැන් තරහ වෙලා තියෙන පඨවිය එක්කද කියලා. එතකොට අපිටම වැටහෙනවා මං නිරර්ථක කාරණාවක් නේ මගේම නොසැලකිල්ල නිසා හැප්පිලා තියෙන්නේ. නැත්නම් මගේම හදිස්සිය නිසා හැප්පිලා තියෙන්නේ. එතකොට මේ දොර ගැන තරහ අරගෙන මොනව කරන්නද මේ? කියන කාරණාව අහන්න කියලා කියනවා. ධාතු මනසිකාරය කරලා ඒ උපන්නා වූ ආඝාතයේ ඉවත් කරගන්න කියලා කියනවා. ධාතු මනසිකාරය වඩන්න කියලා කියනවා. මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ කාරණා ටිකක් විතරයි. මෝහය ඉපදුනහම කියනවා කාරණා පහක්. මෝහය ඇති වුනහම කරුණු පහක් ඔස්සේ හිත මෙහෙවල ඒ මෝහය නැති කරගන්න උත්සාහ කරන්න. ගරු කළ හැකි භික්ෂුවක් ළඟ වාසය කිරීම මෝහය නැති කරගන්න එක හේතුවක්. ගරු කරන්න පුළුවන් භික්ෂුවක් ළඟ වාසය කරන්න කියලා කියනවා. මේක දැන් මේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්නේ. නමුත් මේක සියලු දෙනාටම ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් කාරණාවක්. භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කරන්න. මොකද මේ ගරු කළ හැකි භික්ෂුවක් ළඟ වාසය කරන්න කියලා කියන්නේ. මෝහය නැති කරගන්න. සඳහන් කරනවා ගමට වඩිනකොට කියන්නේ නැතුව වැඩියොත්. දැන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාත් වැඩඉන්නේ. තවත් භික්‍ෂූන් වහන්සේලා වැඩඉන්න ආරාමයක වැඩඉන්න භික්‍ෂූන් වහන්සේ නමක් ගමනක් යන්න පිටත්වෙනවා. ඒ ආරාමය ඉන්න කාටවත්ම නොකියනං උන්වහන්සේ ආරාමයෙන් බැහැරට ගිය එක වරදක්. කාට හරි කියල යන්න ඕනේ. ඒක ශාසනික නීතියක්. කාට හරි කියල යන්න ඕනේ මං අහවල් දිහයි යන්නේ මම සමහට අද එන්නේ නැතිවෙයි. නැතම් මෙච්චර විතර වෙලාවක් යයි හවස් වෙයි කියන කාරණාව දැනුවත් කරලම යන්නුව නැත්තම් වරදක්. එනම් මෙතන සඳහන් කරනවා ආං එහෙම වඩින වෙලාවට කාටුවත් නොකියා වැඩියොත් වතක් කරන්න යෙදුන කල නොකර හිටියොත් එහෙම නොකිය වඩින එකත් හොඳ නෑ. තමන්ට වත් පිළිවෙත් කරන්න තියෙනකොට ඒවත සම්පූර්ණ නොකර ඉන්න එකත් හොඳ නෑ. විශේෂයෙන් භික්‍ෂූන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු වත් පිළිවෙත් තියෙනවා. චුල්ල වග්ග මහාවග්ග පාලී ඒ වත ගැන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. වත සම්පූර්ණ කරන්න මෝන පින්නතුන. වත්තං න පරිපූරෙන්ති න සීලං පරිපූරෙන්. යමෙකුගේ වත සම්පූර්ණ නැත්තං ඔහුගේ සිලුත් සම්පූර්ණ නෑ. යම් කෙනෙක් භාවනා කරන්න උත්සාහ කරනවා. නමුත් වත කරන්නේ. භාවනා කරන්න උත්සාහ කරනවා. භාවනාවේ ලොකු දියුණුවක් හම්බෙන්නේ නෑ. හේතුව වත සම්පූර්ණ නැතිහින්දා. ආදි බ්‍රහ්මචරියක සීලයයි ආබී සමාචාරික සීලයයි කියලා දෙකක් පැහැදිලි කරනවා. මේ දෙකම මනාව සම්පූර්ණ කරන්න ඕනේ. සීලයත් අවශ්‍යයි වත පිළිවෙතත් අවශ්‍යයි. එතකොට තමයි භාවනාවේ දියුණුවක් තියෙන්නේ. ඒකයි මෙතන සඳහන් කරන්නේ වතක් කරන්න යෙදුන කල නොකර හිටියොත් ආචාර්යයන් වහන්සේලා දඬුවම් කර්මවලට ලක් කරනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ආචාර්යයන් වහන්සේලා දඬුවම් කරනවා ඒ අයට. ඒ ගමට යනකොට කියලා ගිහිල්ලා නැහැ.
නිසිවත කරලා නැහැ. එතකොට දඬුවම් කරනවා. සමහරලාට මොනවාගේ දඬුවම්? පහර දෙනවා නෙමෙයි දඬුවම් කරනවා කියලා කියන්නේ. ආචාර්යයන් වහන්සේ සඳහන් කළොත් වතුර කලගෙඩි 100ක් ගෙනල්ලා මේ බැරැල් එක පුරවන්න. නැත්නම් වතුර කලගෙඩි 100ක් ඇදලා මෙතෙන්ට දාන්න. ඒක තමයි දඬුවම. නැත්නම් වැලි බාල්දි මෙච්චර ප්‍රමාණයක් ගෙනහිල්ලා බෝමලුවට දාන්න. එහෙම නැත්නම් සතියක් එක දිගට තනියම මලුව අමදින්න. මේ වාගේ ආචාර්යයන් වහන්සේ පනවන දඬුවම් තියෙනවා. ආන්ගේ දඬුවමට යටත් වෙනවා. නමුත් ඊටාම ගරු කටයුතු ආචාර්යවරයෙක් ඉන්නකොට වත් මග හරින්න හිතෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ආචාර්යවරයා ඊටාම ගරු කටයුතු කෙනෙක්. ශිෂ්‍යයන්ට කවදාවත් වත මග හරින්න හිතෙන්නේ නැහැ කියලා කියනවා. ආචාර්යවරයා සම්බන්ධයෙන් තියෙන ගෞරවය නිසා. මගහැරියොත් දඬුවම් ලැබෙනවා. ඒ නිසාම ඒ වත කරන්න යෙදෙනවා කියලා සඳහන් කරනවා. එහෙම කටයුතු කරනකොට මෝහය නැති වෙනවා. මාන්නයකුත් වෙනවනේ. නමුත් ආචාර්යවරයා නිසා මේ වත කරනවා. එතකොට මේ මාන්නේ මෝහය නැතුව යනවා. මේක තමයි පළවෙනි කාරණාව. මෝහය නැති කරන කාරණා පහයි. දෙවැනි කාරණාව සඳහන් කරනවා ආචාර්යයන් වහන්සේ කටපාඩම් ගන්නකොට හරියටම පාඩම් කරලා නොතිබුණොත් ඒත් දඬුවම් කරනවා. ශිෂ්‍යයන්ගෙන් කටපාඩම් අරගන්න පාඩම් කරන්න දීලා. ඒ පාඩම් ටික හරියට සම්පූර්ණ කරලා නැත්තම් හරියටම උච්චාරණය කළේ නැත්තම් දඬුවම් ලැබෙනවා. ආන්ගේ දඬුවම් ලැබෙන නිසා හරියටම කරන්න යෙදුන කෙනාගේ මෝහය නැති වෙනවා. ගුරුවරයා දඬුවම් කරයි කියලා හරියටම පාඩම් දෙනවා. එහෙම නැත්නම් හරියටම තමන්ගේ කාරණාව කරන්න සූදානම් වෙනවා. ඒ පුද්ගලයාගේ මෝහය නැතුව යනවා කියලා දේශනා කළා. ඊළඟට තමන් උගත් දේ ගැන ප්‍රශ්න අහලා සැක දුරු කර ගන්න කොටත් මෝහය නැතුව යනවා. කෙනෙක් යමක් ඉගෙන ගත්තහම තමන්ට තනියම ඒක විනිශ්චය කරන්න බැරුව යනවා. මම හිතාගෙන ඉන්න අර්ථය නෙමෙයි වෙන්න පුළුවන් ඒ වචනේ හැබෑම අර්ථය. ඒ නිසා ආචාර්යවරයා ළඟට ගිහිල්ලා ප්‍රශ්න අහන්න ඕනේ. මේක කොහොමද? මේක මෙහෙම වෙන්නේ කොහොමද? එහෙම වුණාම මේ විදිහට වෙනස් වෙන්නේ කොහොමද? ප්‍රශ්න අහන්න ඕනේ. ආන් එහෙම ප්‍රශ්න අහලා තමන් දැනගත්ත කාරණාව හරියටම දැනගන්න එක මෝහය නැති කරගන්න හේතු වෙන තවත් කාරණාවක් හැටියට පැහැදිලි කරනවා. ඊළඟට පින්නතුනේ හතරවෙනි කාරණාව පැහැදිලි කරනවා කාලෙන් කාලයට ධර්ම ශ්‍රවණය කරන ස්ථානයට ගිහිල්ලා සකසලා ධර්මය අහනකොටත් ඒ ස්ථානයේ පිළිබඳව අර්ථ ප්‍රකට වෙනකොටත් ඒ නිසා ඒ සම්බන්ධයෙන් තියෙන මෝහය ප්‍රහීන වෙනවා. හොඳට බණ අහනවා. බණ අහනකොට සමහර ධර්මකාරණා සම්බන්ධයෙන් තමන්ට තිබිච්ච ගැටලු විසඳෙනවා. කලින් දේශනාවෙන් ඇති වුණා නම් ගැටලුවක් සමහරලාට ආය දවසක බණ අහනකොට ඒ ගැටලුවට උත්තරේ හම්බ වෙනවා. කං විතරති. බණ ඇහිීමේ ආනිසංසවල එකක්. සැක දුරු වෙනවා. එහෙනම් එතකොට මෝහය දුරු වෙනවා. මෝහය දුරු කිරීම එක හේතුවක් හොඳට සකසලා ධර්ම ශ්‍රවණය කරන එක. අවසාන කාරණාව දේශනා කරනවා කල යුත්ත නොකල යුත්ත විශේෂයෙන් මේ වගේ තැනක මේ වගේ දෙයක් කළ යුතුයි. මේ වගේ තැනක මේ වගේ දෙයක් නොකළ යුතුයි. ස්ථාන අස්ථාන පිළිබඳව දක්ෂයෙක් වෙනකොට ඒ සම්බන්ධයෙන් තියෙන මෝහය දුරු වෙනවා. පන්සලට ගිහිල්ලා කළ යුතු නොකළ යුතු දේවල් තියෙනවා. මහපාරි කළ යුතු නොකළ යුතු දේවල් තියෙනවා. වැඩිහිටියෝ ළඟ හැසිරිය යුතු නොහැසිරිය යුතු කරුණු තියෙනවා. අන්න ඒ වගේ ස්ථාන අස්ථාන පිළිබඳව කළ යුත්ත නොකළ යුත්ත පිළිබඳව යමෙක් මනාව තීරණය කරනවා නම් මනාව දැනගන්නවා නම් දැනගත්ත දේට අනුව මනාව කටයුතු කරනවා නම් මෝහය නැති කරගන්න ඒක තවත් එක හේතුවක් කියලා සඳහන් කරනවා.
එන පිනතුන මේ ආකාරයෙන් මෝහය දුරුකරගන්න ක්‍රම 5ක් දේශනා කොට වදාලා. පළවෙනි එක ගරු කටයුතු භික්ෂුවක් ළඟ වාසය කිරීම, දෙවෙනි එක පාඩම් කිරීම හා පාඩම් දීම, තුන්වෙනි එක උගත් දේ නැවත නැවත ප්‍රශ්න කරලා නිවැරදි කර ගැනීම, හතරවෙනි එක කාලයෙන් කාලයට මනාව සකසලා ඊටාම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කිරීම, අවසාන එක ස්ථාන අස්ථාන පිළිබඳව මනා විනිශ්චයකට එළඹීම. මෙන්න මේ කාරණා පහෙන් මෝහය දුරු කරගන්න බොහොම පහසුයි කියලා කරුණු සඳහන් කළා. එමනම් මේ විතක්ක සණ්ඨාන සූත්‍රයේ භාවනාව ප්‍රගුණ කරන ගිහි පැවිදි කාටත් ඊටාම අත්‍යවශ්‍ය කරුණු කාරණා සහ විශේෂයෙන් භාවනාව වඩනකොට සිතේ උපදින අකුසල චෛතසිකයන් මැඩලන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අපූරු සූත්‍ර දේශනාවක් කියලා මුලිනුත් සිහිපත් කරන්නට යෙදුණා. ඒ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරන දෙවෙනි ධර්ම දේශනාවයි අපි මේ සිදු කරන්නට යෙදුනේ. අද ධර්ම දේශනාවට කාලය නිමා වෙලා නිසා අපි ඒ දෙවෙනි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. තුන්වෙනි ධර්ම දේශනාවේදී තවත් කරුණු ටිකක් සාකච්ඡා කිරීමේ අදහස ඇත.